මතකනේ ප්‍රමේය වලට නේද? චතුරස්‍රයක් ගත්තාම ඒ චතුරස්‍රයේ ශීර්ෂ 4 වෘත්තයක් මත පිහිටනවා නම් චතුරස්‍රයේ ශීර්ෂ 4 වෘත්තයක් මත පිහිටනවා නම් ඒ චතුරස්‍රයට වෘත්ත චතුරස්‍රයක් කියලා අපි කියනවා. ඒ වගේම ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක් නම් ඒ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලක් ගත්තොත් එහෙම එකතු අංශක 180ක් වෙනවා. සම්මුඛ කෝණ යුගල පරිපූර්ණක වෙනවා. හරි? ඔන්න ඔය කාරණා දෙක අපි දන්නවා. චතුරස්‍රයක ශීර්ෂ 4 වෘත්තයක් මත පිහිටනවා නම් ඒකට වෘත්ත චතුරස්‍රයක් කියලා කියනවා. ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක් නම් සම්මුඛ කෝණ යුගල ගත්තොත් එකතු කරලා බැලුවම අනිවාර්යයෙන්ම අංශක 180ක් වෙන්න ඕන ප්‍රමේයට අනුව. ඔය ප්‍රමේයම ළමයි විලෝමය තියෙනවා. ප්‍රමේයක විලෝමය කියලා කියන්නේ එම ප්‍රමේයම අනෙක් පැත්ත. හරි දැන් මේකෙදි මොකක්ද අපි කිව්වේ? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. ප්‍රමේය විලෝමය තමයි අනෙක් පැත්ත තමයි. චතුරස්‍රයක් ගත්තාම ඒ චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලක් එකතු කරලා බැලුවොත් අංශක 180ක් වෙනවා නම් ඒ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. හරි? ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයක් නම් සම්මුඛ කෝණ යුගල පරිපූරක වෙනවා. ප්‍රමේය අනෙක් පැත්ත තමයි ප්‍රමේය විලෝමය තමයි චතුරස්‍රයක වෘත නෙමෙයි චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලක් පරිපූරක වෙනවා නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඒ කියන්නේ මේ ශීර්ෂ 4ම වෘත්තයක් මත පිහිටනවා. ප්‍රමේය වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. ප්‍රමේය විලෝමය චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඒකත් අපිට ප්‍රමේයක් විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රමේය විලෝමය වුණාට ඒ විලෝමයත් අපිට ප්‍රමේයක් විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. හරි. අද ප්‍රමේය ලියලම පටන් ගමු. මුලින්ම ලියා ගන්නකො ප්‍රමේයය කියලා. ප්‍රමේයය. ඊට පස්සේ ඉස්සරහින් ලියා ගන්න ප්‍රමේය චතුරස්‍රයක සම්මුඛ කෝණ චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක නම් එම චතුරස්‍රයේ ශීර්ෂ වෘත්තයක් මත පිහිටයි. ඊට පස්සේ චතුරස්‍රයක් ඇඳගන්න
A කෝණයයි C කෝණයයි එකතු කරාම ආංශික 180ක් වෙනවා නම් හෝ B කෝණයයි D කෝණයයි එකතු කරාම ආංශික 180ක් වෙනවා නම් ABCD චතුරස්‍රයේ ශීර්ෂ 4 වෘත්තයක් මත පිහිටයි. මේක ලියාගන්න. මේ චතුරස්‍රයේ A කෝණය C කෝණය එකතු කරාම ආංශික 180යි නම් හෝ B කෝණය D කෝණය එකතු කරාම ආංශික 180යි නම් ABCD චතුරස්‍රයේ ශීර්ෂ 4 වෘත්තයක් මත පිහිටනවා. හරි. ඊළඟට අනුමාත්‍රිකාව ලියා ගන්න. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ සහ අභ්‍යන්තර කෝණ වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ සහ අභ්‍යන්තර කෝණ අතර සම්බන්ධය වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ සහ අභ්‍යන්තර කෝණ අතර සම්බන්ධය ළමයි ඕනම බහුවස්ත්‍රයක් ගත්තාම බාහිර කෝණයක් ඕනම් බහුවස්ත්‍රයක් ගත්තාම මෙන්න මේ බාහිර කෝණය කියන එක හැදෙන්නේ පාදයක් දික් කරාම. දැන් ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ත්‍රිකෝණයේ පාදයක් දික් කරොත් බාහිර කෝණයක් හැදෙනවා. චතුරස්‍රයක් ගත්තොත් චතුරස්‍රයේ පාදයක් දික් කරොත් බාහිර කෝණයක් හැදෙනවා. පංචාශ්‍රය ගත්තොත් ඒ පංචාශ්‍රයේ පාදයක් දික් කරාම බාහිර කෝණයක් හැදෙනවා. ඕනම් බහුවස්ත්‍රයක බාහිර කෝණය හැදෙන්නේ පාදයක් දික් කරාට පස්සේ. හරි? ඉතින් වෘත්ත චතුරස්‍රයකත් එහෙම තමයි. වෘත්ත චතුරස්‍රයක් ගත්තොත් එහෙම මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කරාම බාහිර කෝණයක් හැදෙනවා. හරි? බාහිර කෝණය තමයි මේක. මේ පාදය දික් කරාම මෙතන බාහිර කෝණය හැදෙනවා. මේ පාදය දික් කරොත් මෙතන හැදෙනවා.
මේක දික් කරොත් මෙතන හැදෙනවා මේක දික් කරොත් මෙතන හැදෙනවා. ඔය විදිහට වෘත්ත චතුරාශ්‍රයකත් පාදයක් දික් කරාම හැදෙනවා බාහිර කෝණය. හරිද? මේ හැදෙන බාහිර කෝණය තියෙනවනේ. මේ හැදෙන බාහිර කෝණය ගත්තාම එතනම අනිත් පැත්තේ කෝණය තියෙනවා ළමයි. බාහිර කෝණයට අනෙක් පැත්තේ තියෙන කෝණයට බාහිර කෝණයට එතනම අනෙක් පැත්තෙන් තියෙන කෝණයක් තියෙනවා. ඒ කෝණයට ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණය. ඔය දෙක තමයි අපිට මේකෙදි ඕන වෙන්නේ. වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කරාම බාහිර කෝණයක් හැදෙනවා. ඒ බාහිර කෝණය ගත්තාම එතනම අනෙත් පැත්තේ කෝණයට ඉදිරියෙන් තියෙන කෝණයට කියනවා නම. මේක බාහිර කෝණය නම් මෙතන අභ්‍යන්තර කෝණයට ඉදිරියෙන් තියෙන මේ කෝණයට කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණය කියලා. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණයට මේ බාහිර කෝණයේ අභ්‍යන්තර කෝණය මේකනේ. ඒ අභ්‍යන්තර කෝණයට ඉදිරියෙන්නේ මේක තියෙන්නේ. ඒ නිසා මේ බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණය කියලා තමයි මේ ලකුණු කරපු අනිත් කෝණයට කියන්නේ. හරි? මේ බාහිර කෝණය මේ ඒ කෝණයත් එක්ක අභ්‍යන්තරව පිහිටි සම්මුඛ කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණය කියලා කියනවා. ඔය කෝණ දෙක අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒකත් ප්‍රමේයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සර වෙලාම ඔයාලා හැමෝම රූපේ ඇඳ ගන්නක මේ මං විදිහටම ඇඳලා බාහිර කෝණය ලකුණු කරලා අභ්‍යන්තර සම්මුඛ කෝණය ලකුණු කරගන්නකෝ. ඊට පස්සේ මම මේ ලියන ටික ලියාගන්න. ADE කියන්නේ වෘත්ත චතුරාශ්‍රයේ බාහිර කෝණය. ADE වෘත්ත චතුරාශ්‍රයේ බාහිර කෝණය වේ. ඊට අදාළ අභ්‍යන්තර සම්මුඛ කෝණය ඊට අදාළ අභ්‍යන්තර සම්මුඛ කෝණය ABC වෙනවා. මතක තියාගන්න මේක බාහිර කෝණය නම් එතනම තමයි අභ්‍යන්තර කෝණය තියෙන්නේ. අභ්‍යන්තර කෝණයට ඉදිරියෙන් තියෙන එක තමයි අභ්‍යන්තර සම්මුඛ කෝණය කියලා කියන්නේ. රූපය ඇඳලා මේ ටික ලියාගන්න. හරි නේද? ඊට පස්සේ ළමයි ප්‍රමේයයක් තියෙනවා. ප්‍රමේය තමයි වෘත්ත චතුරාශ්‍රයක මේ බාහිර කෝණය තියෙනවනේ. මේ බාහිර කෝණය සහ අභ්‍යන්තර සම්මුඛ කෝණය සමාන වෙනවා. ඔක තමයි ඊළඟ ප්‍රමේය. වෘත්ත චතුරාශ්‍රයක බාහිර කෝණය සහ අභ්‍යන්තර සම්මුඛ කෝණය සමාන වෙනවා. බාහිර කෝණයේ විශාලත්වය අභ්‍යන්තර සම්මුඛ කෝණයේ විශාලත්වයට සමාන වෙනවා. ඒ කියන්නේ මේක අංශක 100යි නම් මේකත් අංශක 100යි. මේක 120යි නම් මේක 120යි. ඒ විදිහට හැම වෙලේම ප්‍රමේයට අනුව බාහිර කෝණය සහ අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන දෙකේ විශාලත්ව දෙක සමාන වෙනවා. ඔය ප්‍රමේයත් අපිට ගණන් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. කෙටි ප්‍රශ්නවලට එහෙම ගොඩක් වෙලාවට ඕන වෙනවා. මේ දෙක ලියලා ඉවර වෙලා ඊට පස්සේ ලියා ගන්න ප්‍රමේයය
ප්‍රමේයය. ප්‍රමේය ලියා ගන්න. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඊට පස්සේ යටින් ලියා ගන්න. මේ ADE කියන බාහිර කෝණය සමාන වෙනවා ABC කියන අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ප්‍රමේය ලියලා ප්‍රමේයට පහලින් මේ කෝණ දෙක සමානයි කියලා ලියා ගන්න. හරි. ඊට පස්සේ ගන්න ඔයාලගේ අච්චුපත අරගෙන පෙරලා ගන්න පිටුව 75 පිටුව පෙරලා ගන්න. පිටුව. ඒකේ තියෙනවා අභ්‍යාසය 21 3 අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නය තමයි 75 වෙනි පිටුවේ තියෙන්නේ. ගන්නකො දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නයේ ඒ කොටස ගන්න. පහත දැක්වෙන රූපවල ඕ ලෙස නම් කර ඇත්තේ අදාළ වෘත්තයේ කේන්ද්‍රයයි. වීජීය සංකේත මගින් දැක්වෙන එක් කෝණයේ විශාලත්වය සොයන්න. මේ වීජීය සංකේත වලින් දැක්වෙන එක් කෝණයේ විශාලත්වය හොයන්න කියනවනේ. එතකොට ඉස්සර වෙලාම බලන්න මේ ඒ කොටස මම රූප සටහන අඳින්නම්. ඒ කොටසේ මෙන්න මේ වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ ඇතුලේ චතුරස්‍රයකුත් තියෙනවා. මෙතන කේන්ද්‍රය O කියලා ලකුණු කරලා මෙතන කෝණය y කියලා දාලා මේක අංශක 70යිලු මේක 100යිලු මේක xලු. මේ වීජීය සංකේත වලින් දැක්වෙන කෝණවල විශාලත්වය හොයන්නනේ කියන්නේ. ඉතින් ලේසියෙන් ලියන්න පුළුවන්. ප්‍රමේය මතක් කරගන්න. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එහෙනම් හදන්න දෙයක් නැහැ ප්‍රමේය මතකයි නම් ඔයාලට. හදා ඉන්න දෙයක් නැහැ කෙලෙම උත්තරේ ලියන්න පුළුවන්. x සමානයි අංශක
70යි කියලා. x සමානයි අංශක 70යි කියලා කෙලින්ම ලියන්න පුළුවන් ප්‍රමේයට අනුව. මේ බාහිර කෝණය මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. ඒ වගේම මේ බාහිර කෝණය මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය y. y සමාන වෙනවා 100ට. හදන්න දෙයක් නෑ රූප සටහන දිහා බැලුවා ප්‍රමේය මතක් කරගෙන උත්තර දෙක ලිව්වා. හරි එච්චරයි කරන්න තියෙන්නේ. කෙටි ප්‍රශ්න වලට ඔය වගේ පොඩි දෙයක් කරන්න නේ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. ලොකු ගණන් හදන්න අමාරුයි. ඔය පොඩි ඒවා හදා ගන්න පුළුවන් මේ වගේ ඒවා. ඊළඟට ගන්න ඒකෙම දෙවෙනි එක මේ කොටස එක ඒකේ මේ කොටසේ දෙවෙනි ගාන ගන්න මම හදනකම් ඉන්න එපා උත්තර ලියන්න ඔයාලා මම ඊට පස්සේ කියලා දෙනකොට හරි වැරදි බලා ගන්න XYT කෝණ තුනක් හොයන්න තියෙනවා චූටි වෙලා හොදන්න ඉක්මනට කරන්න බලන්න හරි දැන් බලන්න y නම් හොයන්න පුළුවන් ලේසියෙන් හැබැයි මේ tx දෙක හොයන්න බෑනේ ඒ නිසා ඉස්සර වෙලාම අපි ප්‍රමේය මතක් කරගමු නේ වෘත්ත චතුරස්‍රයක් තියෙනවා මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදුන මේ බාහිර කෝණය පාදයක් දික් කිරීමෙන් සෑදුන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණය පාදයක් දික් කිරීමෙන් සෑදුන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා එහෙනම් හදන්න දෙයක් නැහැ කෙලින්ම බාහිර කෝණය 84යි අභ්‍යන්තර සම්මුඛ කෝණය x නේ කෙලින්ම උත්තරේ දාන්න පුළුවන් x සමානයි අංශක 84යි කියලා හරි කෙලින්ම x සමානයි අංශක 84යි කියලා ලියන්න පුළුවන් ඊළඟට y හොයමු අපි මේ අභ්‍යන්තර කෝණය මේ බාහිර කෝණය හැම වෙලේම අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණයයි එකතු අංශක 180ක් වෙන්න ඕනනේ එහෙනම් y හොයන්න මොකද කරන්න ඕන y හොයන්න 180ෙන් 84ක් අඩු කරනවා මේ මුළු කෝණය 180යි මේ ටික 84යි මේ ටික හොයන්න ඕන එහෙනම් 180ෙන් 84ක් අඩු කරාම y වලට අංශක 96යි කියලා එනවා y කියන්නේ අංශක 96යි නැවත ප්‍රමේය දැම්මහම මේ අභ්‍යන්තර කෝණය මේ බාහිර කෝණය මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය එහෙනම් t සමාන වෙනවා මේ y කියන කෝණයට එහෙනම් උත්තරේ ලියන්න පුළුවන් t සමානයි අංශක 96යි කියලා මේක විතරයි හොයලා ගන්න තිබ්බේ මේක බලලා ලිව්වේ මේකත් බලලා ලිව්වේ මේක විතරයි හොයා ගන්න තිබ්බේ එතකොට x 84යි y 96යි t 96යි කියලා එන්න ඕන ඔයගොල්ලන් කීපයක් හදමු අපි ඊළඟට ගන්න ඔයාලා ඒකෙම හතරවෙනි කොටස ඒකෙම හතරවෙනි කොටස පොඩ්ඩක් try කරන්න බලන්න හතරවෙනි එකට
x විතරයි හොයන්න තියෙන්නේ. ඔයපු කෙනෙක් ඉන්නවනම් උත්තරේ කියන්න බලන්න. x කීයද කියලා. x කීයද කියලා හොයපු කෙනෙක් ඉන්නවනම් කියන්න. නෑ වගේ නේද? හරි. බලන්නකෝ. මෙන්න වෘත්ත චතුරස්‍රය. මම ශීර්ෂ 4.4ක් තියෙනවා. ඔන්න වෘත්ත චතුරස්‍රය. හරි. එතකොට උත්තරේ දාපෙක් කෙනා හරි. මේකේ මේ වෘත්ත චතුරස්‍රයේ මේ බාහිර කෝණයක් තියෙනවනේ. මේ බාහිර කෝණය සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට. හරි. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ රතු පාටෙන් ලකුණු කරපු කෝණ දෙක. එහෙනම් x හොයන්න නම් මේ කෝණය තමයි හොයාගන්න ඕන. මේක හොයාගන්න පුළුවන් අපිට මෙන්න මේ ත්‍රිකෝණය අරගෙන. මේක අංශක 30යි. මේ පාද දෙක සමානයි. සමද්විපාද ත්‍රිකෝණයක්නේ. එහෙනම් මෙතන කෝණය අංශක 30යි නම් මෙතන කෝණයත් අංශක 30ක් වෙන්න ඕන. එතන 30යි 30යි 60යි. මේ තුනේ එකතු 180ක් වෙන්නත් එපයි ත්‍රිකෝණයක් නිසා. 30යි 30යි 60යි. එහෙනම් මෙතන කෝණය හොයාගන්න 180න් 60ක් අඩු කරාම 120යි. මෙතන කෝණය අංශක 120යි. මේක 120යි කියන්නේ මේකත් 120යි. උත්තරේ ලියන්න පුළුවන් x සමානයි අංශක 120යි කියලා. හේතු ලියන්න එහෙම ඕනේ මේ වගේ පොඩි ගණන් වලට. නිකන් හදලා ලියන්න පුළුවන්. හරි. ඊළඟට තව එකක් හදමු අපි. ඊළඟට ගන්නකෝ ඒකෙම 9 වෙනි කොටස. ඒකෙම 9 වෙනි එක නෙමෙයි පොඩ්ඩක් ඉන්න. අපි ඇදුවේ 4නේ. 5 6 7 8 වෙනි එක ගන්නකෝ. 8 8යි 9යි 8යි 9යි ගණන් දෙකම හදමු. චූටි වෙලාවක් දෙන්නම් 8යි 9යි ගණන් දෙකම හදන්න. එතකොට ඇති ඒ කොටස. 8යි 9යි ගණන් දෙකම හදන්න. 8 වෙනි කොටසයි 9 වෙනි කොටසයි.
විනාඩියක් දෙන්න. හරි දැන් ඇතිනේ. බලන්න ඉස්සර වෙලා මෙන්න මේක 8 වෙනි ගාන හදලා එමු. ඉස්සලම් ප්‍රමේය තමයි මම ලියාගන්නේ ලකුණු කරගන්නේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එතන මෙන්න මේ කෝණය බාහිර කෝණය මේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එතකොට ළමයි මේක අංශක 80යිනේ. මේක 80යි නම් මේ කෝණයත් 80ක් වෙන්න ඕන. මේ ටික විතරක් 60යි. එහෙනම් මේ ටික කීයද? මේ ටික 20ක් වෙන්න ඕන. එතකොට 80 හැදෙන්නේ. මේක 80යි නම් මේකත් 80ක් වෙන්න ඕන. එතකොට මෙතන 60ක් තියෙන නිසා මෙතන 20යි. අංශක 20යි. ඔන්න ඒක හරි. බලමු දැන් අපිට ඕන x කියන කෝණය මේක තමයි ඕන. ඔයාලට මතක ඇති 10 වසර මෙන්න මෙහෙම ප්‍රමේයක් තියෙනවා. වෘත්තයකට ජායක් යන්නට පස්සේ වෘත්ත ඛණ්ඩ දෙකක් බෙදෙනවා. මේ එක වෘත්ත ඛණ්ඩයක් ඇතුලේ මේ හැදෙන කෝණ වලට අපි කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. මේ එකම ඛණ්ඩයේ කෝණ සමානයිනේ. එතකොට මෙන්න මේක ජායක් කියලා හිතුවොත් මේක ජායක් කියලා හිතුවොත් මෙතන ඉඳලා මෙතනට ගියා මෙතනට ආවා. කෝණය අංශක 20යි. මෙතන ඉඳලා මෙතනට ගියා මෙතනට ආවා අංශක 20යි. එහෙනම් මේ කෝණයයි මොනවා වෙනවද? සමාන වෙනවා. එකම ඛණ්ඩයේ කෝණ නිසා. එහෙනම් උත්තරේ ලියන්න පුළුවන් අපිට x සමානයි අංශක 20යි කියලා. x සමානයි අංශක 20යි. ඔන්න ඒක හදලා ඉවරයි. ඊළඟට 9 වෙනි කොටස. ඒකෙත් මම ප්‍රමේය ඉස්සලා ලකුණු කරගන්නවා. වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. එතකොට මේක 105යි නම් මේ මුළු කෝණයත් 105ක්ම වෙන්න ඕන. හැබැයි මේ ටික 62යි. එහෙනම් මේ ටික හොයාගන්න මොකද කරන්න ඕන? 105න් මුළු කෝණ 105යි මේ ටික 62යිනේ. 62 අඩු කරනවා. 5න් 2ක් 3යි 10න් 6ක් 4යි. අංශක 43යි. ඒක මම ලියා ගන්නවා. ඕන වෙයිද දන්නේ බලමු. දැන් මේක අංශක 43යි නම් මෙතන කියලා දුන්න එකම ඛණ්ඩයේ කෝණනේ. මෙතනින් පටන්ගෙන මෙතනට ගියා මෙතනට ආවා. අංශක 43යි. මෙතනින් පටන්ගෙන මෙතනට ගියා මෙතනට ආවා. මේකත් අංශක 43ක්ම වෙන්න ඕන. එතකොට ප්‍රමේය තමයි වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණයි. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණයෙන්ම මුළු කෝණය ගත්තොත් මේ කෝණයයි මේ කෝණයයි දෙක වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ මේ දෙක එකතු කරාම අංශක 180ක් වෙනවා. එහෙනම් මෙතන අපිට මුළු කෝණය හොයාගන්න පුළුවන්නේ 30යි 43යි එකතු කරොත් 73යි. 30යි 43යි එකතු කරොත් 73යි. එහෙනම් මේක හොයන්න මොකද කරන්නේ? x හොයන්න 180ෙන් අඩු කරනවා 73. එතකොට 10න් 3ක් ගියාම 7යි. මෙතන 7න් 7ක් ගියාම 0.1යි. x සමානයි අංශක 107යි කියලා එන්න ඕන. x සමානයි අංශක 107යි කියලා එන්න ඕන.
හරි. ඒකේ ගණන් ඇති තව තියෙනවා. ඉතින් ඔය කොච්චර හැදුවත් ඔය වගේ පොඩි පොඩි එකම දේවල් ටික නැවත නැවත කරන්න එන්නේ. ඒ නිසා අපි ඒ කොටස ගණන් ආයෙ හදන්න නැතුව එමු. එතකොට පාඩමත් ඉවරයි. ඔයාලගේ මම කිව්වා පාඩම් පටන් ගද්දිම මේක සාධනය කරන ජ්‍යාමිතිය ගණන් වලට යන්නේ නැහැ. කෙටියෙන් තමයි කරන්න කියලා පාඩම ඉවරයි දැන්. ඔයාලට ඕන නම් මේකේ ඉතුරු කොටස් ටික තියෙනවනේ. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ ඉතුරු කොටස් ටික අපි කරපු නැති ඒවා මේ වගේ දැන් කරපු නැති කොටස් ටික ඕනනම් කරලා බලන්න පුළුවන්. කරලා ඉවර වෙලා ඊළඟ දවසේ මගෙන් අහන්න හදාගන්න බැරි වෙච්ච එකක් තිබුණොත් විතරක්. එතකොට මම ඒ ගාන කියලා දෙන්නම්. දැන් අපි අලුත් පාඩමක් පටන් ගමු. ළමයි මම ඔයාලට කුලක පාඩම කරාද? හරි. කුලක පාඩම ගත්තාම ඔයාලා 6 වසරේ ඉඳලම කුලක පාඩම ඉගෙනගෙන තියෙන පොඩ පොඩ හරි. එතකොට මේ කුලකයක් කියලා කියන්නේ මොකක්ද? කුලකයක් කියලා කියන්නේ නිශ්චිතව වෙන් කරලා ගන්න පුළුවන් අවයව සමූහයකට කුලකයක් කියලා කියනවා. ඒ කියන්නේ නිශ්චිතව වෙන් කර ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කුලකයක් හැටියට අපිට ගණන් ගන්න බෑ. එතකොට 10ට අඩු ඉරට සංඛ්‍යා ගියොත් වෙන් කරන්න පුළුවන්. ඉංග්‍රීසි ODS වල අකුරු කිව්වොත් වෙන් කරන්න පුළුවන්. ඒ වගේ වෙන් කර ගන්න පුළුවන් සමූහයකට තමයි කුලකයක් කියලා කියන්නේ. එතකොට කුලකයක් ලියන්න පුළුවන් ආකාර කීපයක්ම තියෙනවා. දන්නවනේ ඔයාලා. එකක් තමයි සංගල වරහන් තුල විස්තර කිරීමක් විදිහට ලියන්න පුළුවන් පොදු ලක්ෂණය මගින්. ඊළඟ එක තමයි සංගල වරහන් තුල අවයව සහිතව ලියන්න පුළුවන්. ඊළඟ එක තමයි වෙන් රූප සටහනක නිරූපණය කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ජනන ස්වරූපයෙන් නිරූපණය කරන්න පුළුවන්. ඔය ආකාර හතරට තමයි කුලකයක් ලියන්න පුළුවන් වෙන්නේ. 11 වසරේ ඒවට එන්න කලින් පරණය පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක මම පොඩි ප්‍රශ්නයක් දෙන්නම්. ලියාගන්න. ඒ අනු 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකය වේ. ඒ අනු 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකය වේ. මෙම කුලකය කියලා කමාවක් දාලා පළවෙනි කොටස ලියන්න. විස්තර කිරීමක් ලෙස දෙක අවයව සංගල වරහන් තුල ලිවීම. තුන්වෙනි එක වෙන් රූප සටහනක. හතරවෙනි එක ජනන ස්වරූපයෙන් ලියා දක්වන්න.
ලියා දක්වන්න. හරි. මතක නම් පොඩ්ඩක් කරන්න බලන්න පුළුවන් ටික. මතක නම් ඔයාලට මේ ටිකට උත්තර ලියන්න බලන්න. චූටි වෙලාවක් දෙන්න. විනාඩි 2ක් විතර. මතක විදියට ලියන්න බලන්න. හරි ඇති වෙලාව. හරි සර්. හරි. ඒ අනු 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකය වේ. මෙම කුලකය. ඒ කියන්නේ 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකයලු. එතකොට මෙම කුලකය විස්තර කිරීමක් ලෙස ලියන්න කියනවනේ. විස්තර කිරීමක් ලෙස ලියන්න හරි. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණය මගින් ලියන්න හරි කියලා කිව්වොත් ඒ අනු කියලානේ තියෙන්නේ. ඒ සමානයි කියලා ලියන්න ඕන. මේ කුලකය වචනයෙන් තමයි ලියන්න ඕන විස්තර කිරීමක් විදිහට ලියනකොට. අපිට දීලා තියෙන එකම තමයි ලියන්න ඕන. ඒ අනු 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකය වේ කියලානේ කියන්නේ. එහෙනම් ලියන්න ඕන අපි ඒ සමානයි 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කියලා ලියන්න ඕන. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යාව තමයි විස්තර කිරීමක් විදියට ලියන්නේ. ඊළඟට දෙවෙනි කොටස ලියන්න කියලා තියෙනවා අවයව සංගල වරහන් තුල ලිවීමෙන්. අවයව සංගල වරහන් තුල ලිවීමෙන්. එතකොට මේ කුලකයට අයිති වෙන අවයව ටික සංගල වරහන් ඇතුලේ කොමා ලකුණකින් වෙන් කරලා ලියන්න ඕන. හරි? එතකොට ලියන්න පුළුවන් අපිට 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා මොනවාද? සාධක දෙකක් තියෙන ඒවා. 2 3 5 7 මෙච්චරයි තියෙන්නේ. 2 3 5 7 කියලා ලිව්වා. ඊළඟට තුන්වෙනි ආකාරය තමයි වෙන් රූප සටහන. වෙන් රූප සටහනක් කියන්නේ සංවෘත රූපයක් තුල වෘත්තයක් තමයි ගොඩක් වෙලාවට අඳින්නේ. සංවෘත රූපයක් තුල මේ අවයව ටික ලියන්න ඕන කොමා දාන්න නැතුව. 2 3 5 7නේ. 2 3 5 7 කියලා ලිව්වා. ඒ සමානයි කියලා තියෙන නිසා ඊතලයක් දාලා ඒ කියලා මේක නම් කරනවා. ඔන්න තුන්වෙනි ආකාරයත් හරි. ඊට පස්සේ හතරවෙනි ආකාරය තමයි 10 වසරදී ඉගෙන ගන්නේ ජනන ස්වරූපය. කුලකයක ජනන ස්වරූපය කියලා කියන්නේ සංගල වරහන් ඇතුළේම තමයි ලියන්නේ. ඉස්සල්ලාම ලියනවා මේ කුලකයේ අවයව ටික තියෙනවනේ. මේ කුලකයේ අවයව ටික අපි x කියලා හිතනවා. කුලකයේ අවයව ටික x කියලා හිතනවා. ඊට පස්සේ තිත් දෙකක් තියලා ලියන්න ඕන මේ x කියන්නේ මොනවාද කියලා. අපි x කියලා ගත්තේ මොනවාද? x යනු 2 3 5 7නේ. 2 3 5 7 කියන්නේ ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. ඊට පස්සේ කොමාවක් දාලා අවසානට ලියන්න සීමාව. කීයයි අතර ප්‍රථමක සංඛ්‍යාවද අපි මේ ගත්තේ. 10ට අඩු කියලානේ දුන්නේ. එතකොට මේක අපිට ලියන්න පුළුවන් බිඳුවට වඩා
වැඩි x වලගය බිඳුවට වඩා x වලගය වැඩි අනිත් පැත්තෙන් 10ට වඩා අඩුයි 0.10යි අතර කියලා ලියන්න පුළුවන් මේක තමයි ජනන ස්වරූපය x කෙසේද යත් x යනු ප්‍රථමක සංඛ්‍යා බිඳුවට වඩා වැඩි x වලගය 10ට වඩා අඩුයි x වලගය බිඳුවට වඩා වැඩි x වලගය 10ට වඩා අඩුයි කියලා අවසානට මෙම සීමාව ලියන්න ඕන. ඔන්න කුලකයක් ලියන්න පුළුවන් ආකාර හතර. මේ සීමාව වෙනස් වෙනස් විදි වලින් ලියන්න පුළුවන් ආකාරකව තියෙනවා. ඔන්න ඔය ආකාර හතර තමයි කුලකයක් ලියන්න පුළුවන් අපිට මේ පන්ති දේව කරන්න ඇතුණාට කෙටි ප්‍රශ්න වලට මේ හතරෙන් එකක් එන්නත් පුළුවන් සමහර වෙලාවට. හරි. දැන් ඔයාලට 11 අවසරදිත් වෙන් රූප සටහන් තියෙනවා. හරි? 11 අවසර වෙන් රූප සටහන් විදියට අච්චපොත හැමෝගෙම ළඟ තියෙනවනේ. අච්චපොතේ පෙරලා ගන්න 115 කියන්නේ පාඩම තියෙන තැනට පෙරලා ගන්න පොඩ්ඩක්. ඒකේ තියෙනවා ඔයාලට එන්න පුළුවන් වෙන් රූප සටහන් වල ආකාර කීපයක්. හරි. පොත නැති කෙනෙක් ඉන්නවනම් මම පෙන්නන්නම්. මේ බලන්න. මේ 1 2 3 කියලා දාලා තියෙන්නේ. මේ පළවෙනි වෙන් රූප සටහන. දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක, හයවෙනි එක අනිත් පිටුවේ තියෙනවා. තව 3ක්. ඔන්න ඔය ආකාර වලින් එකක් තමයි ඔයාලට විභාගෙට එන්නේ. පළවෙනි එක වගේ ඇවිල්ලා තියෙනවා, දෙවෙනි එක වගේ ඒවා නම් අඩුයි එනවා, තුන්වෙනි එක වගේ ඒවා ඇවිල්ලා තියෙනවා, හතරවෙනි එක වගේ ඒවා ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට පස්වෙනි එක වගේ වෙනවා. හයවෙනි එකත් ඇවිල්ලා තියෙනවා. හත්වෙනි එකත් අටවෙනි එකත් ඇවිල්ලා තියෙනවා. නවවෙනි එකත් ඇවිල්ලා තියෙනවා. ඔය ඔක්කොම O level විභාගෙට ඇවිත් තියෙනවා. එතකොට ඔය වගේ වෙන් රූප සටහනක් තමයි අපිට දෙන්නේ. හරි? ඒ නිසා වෙන් රූප සටහන් වල ඒ අඳින කොටස මම ඔයාලට දෙන්නේ නැහැ. අනුමාත්‍රිකාව ලියා ගන්න. අනුමාත්‍රිකාව ලියා ගන්න. වෙන් රූප සටහනක අඳුරු කර ඇති ප්‍රදේශයකට අඳුරු කර ඇති ප්‍රදේශයකට අදාළ උපකුලක කුලක අංකණයෙන් දැක්වීම. කුලක අංකණයෙන් දැක්වීම. කුලක අංකණයෙන් දැක්වීම. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ මොකක් හරි වෘත්තාකාර හැඩයක් පාවිච්චි කරලා අඳිනවා නම් හොඳයි කාසියක් හරි මූඩියක් හරි අව කටුවෙන් එහෙම රවුම් කර කර අඳින්න ගියොත් එහෙම වෙලා යනවා.
10 වසරට නිකන් උපකුලක දෙකයි තිබ්බේ. මේ පන්තියේ ඉඳලා උපකුලක 3ක් තියෙනවා. මෙන්න මේ වගේ වෙන් රූප සටහන් ඇඳ ගන්නකො ඉක්මනට 1 2 3 4 5 7යි 7ක් ඇඳ ගන්නකො. මේ වගේ වෙන් රූප සටහන් 7ක් ඉක්මනට ඇඳ ගන්න. මේ වගේ යවම 7ක්. මේ වගේ ඒවා 7ක් ඉක්මනට ඇඳ ගන්න. 7 නැඳ ගත්තාම ඉක්මනට ලියන්න යන්න පුළුවන්. හරි දැන් බලන්නකෝ. ඔයාලට මතක ඇති මෙන්න මෙහෙම සංකේත ටිකක් තියෙනවා. මෙහෙම සංකේතයක් අහු වෙනවා. මෙහෙම සංකේතයක් අහු වෙනවා. මේ වගේ සංකේතයක් අහු වෙනවා. හරි මේකෙන් මොකද්ද කියන්නේ? මේ එන්න අකුර වගේ ලියන එකද කියන්නේ. සිම්පල් එන්න අකුර වගේ මේ කැල නැතුව මෙන්න මේකට කියන්නේ ඡේදනය. ඡේදනය කියන්නේ පොදු. හරි මේ සංකේතයෙන් කියන්නේ ඡේදනය. ඡේදනය කියන්නේ පොදුයි කියන එක. මේ සංකේතයෙන් කියන්නේ මේලය. U වගේ එකෙන් කියන්නේ මේලය. මේලය කියන්නේ සියලුම අවයව එකතුව කියන එක. ඔක්කොගම එකතුව. මේක කියන්නේ ඡේදනය පොදු අවයව. මේක කියන්නේ අවයව එකතු. ඔක්කොම අවයව ටික සම්පූර්ණ අවයව ටික. මේ ඩෑෂ් එකෙන් කියන්නේ අනුපූරකය. අයිති නෑ කියන එක. A ඩෑෂ් කියන්නේ Aට අයිති නෑ. B ඩෑෂ් කියන්නේ Bට අයිති නෑ. C ඩෑෂ් කියන්නේ Cට අයිති නෑ. ඒ වගේ. ඩෑෂ් දැම්මාම අයිති නෑ කියලා කියන්නේ. ඔන්න ඔය සංකේත ටික භාවිතා කරලා අපිට මේ වෙන් රූප සටහනක කොටසක් පාඩ කරලා දුන්නාම ඒ කොටස ලියන්න පුළුවන් ඔය සංකේත භාවිතා කරලා කුලක අංකනයෙන්. මම ඉස්සර වෙලාම පළවෙනි වෙන් රූපයේ පාඩ කරනවා මෙන්න මේ කොටස. බලන්න මේ පාඩ කරපු ප්‍රදේශය A කියන කුලකයට අයිති. B කියන කුලකයටත් අයිති. C කියන කුලකයටත් අයිති. එතකොට මේ පාඩ කරපු තැන A කුලකයටත් අයිති, B කුලකයටත් අයිති, C කුලකයටත් අයිති. කුලක තුනටම අයිතිනේ. ඒ කියන්නේ කුලක තුනටම පොදුයි. මෙතන කුලක තුනටම පොදුයි. 10 වසරදී ඔයාලට මෙහෙම එකක් දීලා ඉවර වෙලා AB කියලා නම් කරලා මෙතන පාඩ කරොත් ඔයාලා කොහොමද මේක ලිව්වේ? A ඡේදනය B කියලා ලිව්වේ. A ටයි B ටයි දෙකම පොදුයි කියන ඡේදනය දැම්මේ. දැන් මේක
Aටයි Bටයි Cටයි තුනටම පොදුයිනේ. එතකොට කුලක තුනක් තියෙන වෙලාවට දෙකක් තියෙද්දී A ඡේදන B කියලා ලියවනම් තුනක් තියෙද්දී A ඡේදන B ඡේදන C කියලා තමයි ලියන්නේ කුලක අංකණය. A ඡේදන B ඡේදන C. Aටත් Bටත් Cටත් තුනටම පොදුයි. තුනටම පොදුයි කියලා මෙහෙම තමයි කුලක අංකණයෙන් ලියන්නේ. වෙන් රූපය පාට කරලා යටින් එතනම ලියා ගන්න A ඡේදන B ඡේදන C කියලා. ඊළඟට දෙවෙනි වෙන් රූපය මම පාට කරනවා. මෙන්න මේ කොටස. දැන් බලන්න මේ දෙවෙනි වෙන් රූපය. දෙවෙනි වෙන් රූපයේ මේ පාට කරලා දෙනවනේ ඔයාලට කුලක අංකණයෙන් ලියන්න කියලා. මේ පාට කරන ප්‍රදේශය තනි ප්‍රදේශයක් සම්පූර්ණ එකක් විදියට සලකන්න ඕන. මෙතන කෑලි දෙකක් තියෙනවනේ එහෙම හිතන්න එපා. මේ පාට කරපු එක තනි ප්‍රදේශයක් විදිහට හිතලා ඒ සම්පූර්ණ කොටසම කාටද අයිති කියලා බලන්න ඕන. හරි? මේ පාට කරපු කොටස ගත්තොත් මේ පැත්තෙන් බැලුවම A කුලකයට අයිති. මේක A කුලකයනේ. ඉතින් මේ පාට කරපු එක සම්පූර්ණයෙන්ම A කුලකයට අයිති. මේ පැත්තේ B කුලකයේ තියෙනවා. මේ පාට කරපු එක බැලුවොත් සම්පූර්ණයෙන්ම B කුලකයටත් අයිති. හරි? ඊට පස්සේ පාට කරපු එක මනම් බැලුවොත් C කුලකයට අයිතිද? C කුලකයට අයිති ටිකක්. ටිකක් අයිති උනාට වැඩක් නැහැ. සම්පූර්ණ ප්‍රදේශයම ගන්න කියලා මම කිව්වනේ. මේ මුළු ප්‍රදේශයම ගත්තාම මුළු ප්‍රදේශය මේ කුලකයට අයිති. මුළු ප්‍රදේශයම B කුලකයට අයිති. මේකෙන් ටිකක් විතරක් C ට අයිති. ටිකක් අයිති වෙන එක ඇතැරලා දානවා. ඒක ඕනේ නැහැ අපිට. සම්පූර්ණයෙන් අයිති වෙන ඒවා විතරයි හිතන්නේ. එතන මේ සම්පූර්ණ කොටස මේටයි සම්පූර්ණ කොටස Bටයිනේ අයිති. ඒ කියන්නේ Aටයි Bටයි දෙකටම පොදු ප්‍රදේශය තමයි මේ පාට කරලා තියෙන්නේ. Aට හා Bට පොදු ප්‍රදේශය. ඒ නිසා මේක අපි කුලක අංකණය ලියනකොට මෙහෙම ලියන්නේ. A ඡේදනය B. C ගන්න C වැඩක් නැහැ අපිට. ඇයි වැඩක් නැත්තේ? C වලට කොටසයිනේ අයිති මෙතන. කොටසක් අයිති උනාට ඒක ගැන හිතන්නේ නැහැ. මුළු ප්‍රදේශයම Aට අයිති. මුළු ප්‍රදේශයම Bට අයිති. ඒ නිසා Aටයි Bටයි පොදුයි කියලා A ඡේදනය B කියලා විතරයි ඔය වගේ වෙලාවට ලියන්න ඕන. ඒකත් පාට කරලා ලියා ගන්න. හරි. ඊළඟට මම තුන්වෙනි එකේ පාට කරනවා මෙන්න මේ ටික අයින් කරලා දාලා මෙන්න මේ ටික විතරක්. හරි. දැන් බලන්න මේ පාට කරපු ටික මේ පාට කරපු ප්‍රදේශය A කුලකයට අයිති. පාට කරපු ප්‍රදේශය B කුලකයට අයිති. දැන් මේ ටික නෑනේ. එතන පාට කරපු එක C වලට අයිති නෑ දැන්. ඉස්සර වෙලා මේ ගානේදී පාට කරපු එකේ කොටසක් C වලට අයිතිනේ ටිකක්. ඒ නිසා C ගැන හිතුවේ නෑ අපි Aටයි Bටයි පොදු ප්‍රදේශය කියලා විතරක් ලිව්වා. මෙතනදී එහෙම බෑ. මෙතන පාට කරපු එක Aටත් අයිති Bටත් අයිති. Aටයි Bටයි විතරමයිනේ අයිති. මෙතන පාට කරපු එක Aටයි Bටයි දෙකටම අයිති වගේම Cට ටිකක් අයිති. මෙතනදී එහෙම නෙමෙයි. පාට කරපු එක Aටයි Bටයි විතරමයි අයිති. Cට පොඩ්ඩක්වත් අයිති නැහැ.
C ට ටිකක්වත් අයිති නැහැ. ඒ වගේ වෙලාවට මේ පාට කරපු එක A ටයි B ටයි දෙකටම අයිතිනේ. එහෙනම් A ටයි B ටයි දෙකටම පොදුයි කියලා ඉස්සෙල්ලා ලියනවා. පාට කරපු ප්‍රදේශය A ටයි B ටයි දෙකටම පොදුයි. A ඡේදන B කියලා ඉස්සර වෙලා ලියනවා. ඒ දෙකටම අයිති. ඒ නිසා ඒකට දානවා වරහණ. ඊට පස්සේ C ට අයිති නැහනේ. C ට අයිති නැති නිසා C ඩෑෂ් කියලා ලියන්න ඕන. මේ පාට කරපු ප්‍රදේශය A ටත් පොදුයි B ටත් පොදුයි C ට අයිති නැහැ. A ටයි B ටයි පොදු නිසා මේක A ඡේදන B කියලා ලිව්වා. C ට අයිති නැති නිසා C ඩෑෂ් කියලා ලිව්වා. ඊට පස්සේ මේ කුලකයයි සම්බන්ධ කරන්න මේ දෙක අතරට දාන්නේ. මේ දෙක අතරට දාන්නේ ඡේදනය. මේ දෙක අතරට මේලේ එහෙම දාන්නේ නැහැ. A ඡේදන B කියන්නේ A ටයි B ටයි පොදුයි කියලා C ට අයිතිත් නැති නිසා C ඩෑෂ් කියලා ලියනවා. ඊට පස්සේ මේ දෙක අතරට ඡේදනය තමයි දාන්න ඕන. හරි. ඒකත් පාඩ කරලා මේක ලියා ගන්න. හරි ඊළඟට මම හතරවෙනි එකේ පාඩ කරනවා මෙන්න මේ ප්‍රදේශය. හරි දැන් බලන්න මේ පාට කරපු ප්‍රදේශය කල්පනාවෙන් කරන්න ඕන. ඔය වගේ එකක් තමයි ඔයාලට දෙන අමුතු ඒවා දෙන්න බෑ. ඔය එකක් මොකක් හරි පාට කරලා දෙන්න වෙන්නේ ලියන්න කියලා. ඒ නිසා හොඳට අහන් ඉන්න. ඒක මතක තියාගන්න පුළුවන්. මේ පාට කරපු ප්‍රදේශය A ට අයිති. හරි? පාට කරපු ප්‍රදේශය A ට අයිති. B ට පොඩ්ඩක්වත් අයිති නැහැ. C ට පොඩ්ඩක්වත් අයිති නැහැ. පැහැදිලිනේ? පාට කරපු ටික A කුලකයට අයිති, B කුලකයට ටිකක්වත් අයිති වෙලා නැහැ. C කුලකයටත් ටිකක්වත් අයිති වෙලා නැහැ. එතකොට මේ පාට කරලා තියෙන්නේ A ට විතරක් අයිති ප්‍රදේශය. A ට විතරමයි අයිති. අනිත් ඒවා එකටවත් අයිති නැහැ. මේ ටික A ට විතරයි අයිති, B ට අයිතිත් නැහැ, C ට අයිතිත් නැහැ. එහෙමනම් A ට අයිතිනේ. A ට අයිති නම් A කියලා ලියන්න ඕන. දැන් C ඩෑෂ් කියලා ලිව්වේ C ට අයිති නෑ කියලානේ. දැන් මේ පාට කරපු ටික A වලට අයිති. ඒ නිසා A කියලා ලියනවා. ඊට පස්සේ මේ B වලටයි C වලටයි මේ සම්පූර්ණ ප්‍රදේශයටම අයිති නෑනේ. මේ කෑල්ලටම අයිති නෑනේ. එතන මේ ටික ඔක්කොටම අයිති නෑ කියලා කොහොමද කියන්නේ? මේ ටික ඔක්කොම නම් දැන් 10 වසරේදී මෙන්න මේ වගේ ඔයාලා කරලා තියෙනවනේ. මේක A නම් මේක B නම් මේ ඔක්කොම ටික කියලා කොහොමද කිව්වේ? A මේලය B වලින්. හරි? එතකොට A B නම් ඔක්කොම ටික නම් A මේලය B කියලා තමයි ලියන්නේ. එතකොට ඒ වගේ තමයි මේක. දැන් B ටයි C ටයි දෙකටම අයිති නැහැ නේ. කියන්නේ මේ ඔක්කොම ටික කියලා කියන්න ඕන. ඒක අපි ලියන්නේ වරහණක් ඇතුලේ මේ දෙකක් එන එකට තමයි වරහණ දාන්නේ. මෙතන ලියන්න පුළුවන් B මේලය C. B මේලය C කියන්නේ මොකක්ද? මේ පාට කරලා නැති ඔක්කොම ටික. B මේලේ C කියන්නේ මේ පාට කරලා නැති ඔක්කොම ටික. අපිට දැන් කියන්න ඕන A වලට අයිති මේ ටිකට අයිති නෑ කියලානේ. එහෙනම් මේ තියෙන B මේලේ C කියන්නේ මේ ටික නම් B මේලේ C වලට වරහණ දෙලියෙන් දානවා ඩෑෂ් එකක්. එතකොට B මේලේ C කියන්නේ මේ ටික ඩෑෂ් කියන්නේ මේ ටිකට අයිති නෑ. හැබැයි Aට අයිති. මේ දෙක අතරට ඊට පස්සේ දානවා ඡේදනය. මෙහෙම ලිව්වහම A වලට අයිති. හරි? B මේලේ C කියන්නේ BC එකතු ඔක්කොම ටික. ඩෑෂ් දැම්මහම අයිති නැහැ. A වලට අයිති, B වලටයි C වලටයි දෙකටම අයිති නැහැ.
අයිති නෑ කියන්න තමයි B මේලේ C ඩෑෂ් කියන එක දැම්මේ. මේ කුලක දෙක අතර මැදට දාන්නේ ඡේදනය. මේකත් පාට කරලා ලියලා තියාගන්න. ඊළඟට මම පාඩ කරනවා මේකේ ඔක්කොම ටික. දැන් බලන්න මේ ඔක්කොම ටික පාඩ කරාම මේ පාඩ කරපු ටික Aටත් අයිති Bටත් අයිති Cටත් අයිති ABC ඔක්කොටම අයිතිනේ මේ පාඩ කරපු ටික. එතකොට ලියන්න මෙහෙමයි. A මේලය B මේලය C. එකතුව කියන්නේ මේලයනේ දාන්නේ. Aට අයිති ප්‍රදේශයයි Bට අයිති ප්‍රදේශයයි Cට අයිති ප්‍රදේශයයි ඔක්කොම ටික එකතුව සම්පූර්ණයෙන් පාඩ කරලා. ඒ නිසා මේ මැදට මේලය තමයි දාන්නේ. A මේලය B මේලය C. Aටයි Bටයි Cටයි ඔක්කොටම අයිති. ඊළඟට මම ඊළඟ එකේ පාඩ කරනවා මේ වටේ ප්‍රදේශය. හරි දැන් බලන්න මේක කොහොමද ලියන්නේ. හරි මේකේ ඔක්කොම ටික පාඩ කරාම A මේලය B මේලය C කියලා ලිව්වා. මේකේ ඔක්කොම ටික පාඩ කරාම A මේලය B මේලය C කියලා කිව්වා. මේකේ කුලක තුනෙන් එකක්වත් පාඩ කරලා නැහැ. තුනටම අයිති නැති ටික නෙමේ එළිය පාඩ කරලා තියෙන්නේ. මේ ටික ඇතුලේ කුලක ටික ඔක්කොම ගත්තාම A මේලය B මේලය C කියලා ලියන්න පුළුවන්. මෙතන A මේලය B මේලය C කියන්නේ මේ ඔක්කොම ටික පාඩ කරලා නැහැනේ. මේ Aටයි Bටයි Cටයි ඔක්කොටම අයිති නැති ටිකනේ මේ පාඩ කරලා තියෙන්නේ. එහෙනම් ඒක ලියන්නේ අපි මෙන්න මේ විදිහට. A මේලය B මේලය C කියලා ලියනවා. A මේලය B මේලය C කියන්නේ මොකක්ද මේ පාඩ කරපු නැති ප්‍රදේශය. මේකට වරහණක් දාලා ඩෑෂ් දානවා. එතකොට A මේලය B මේලය C කියන්නේ මේ ටික ඩෑෂ් දැම්මහම මේකට අයිති නැහැ. අයිති නැත්තේ වටේ ටිකනේ. ඒතර වටේ ටික තමයි පාඩ කරලා තියෙන්නේ. A මේලය B මේලය C ඩෑෂ් වරහණට එළියෙන් තමයි ඩෑෂ් එක දාන්නේ. එතකොට Aටයි Bටයි Cටයි තුනටම අයිති නැහැ වටේ ටික. තුනටම අයිති නැහැ කියන්නේ වරහණට එළියෙන් තමයි ඩෑෂ් එක දාන්න ඕනේ. ඊළඟට අන්තිම එක බලන්න මේ පාඩ කරපු ටික මේ පාඩ කරලා තියෙන ටික A කුලකයට අයිති. පාඩ කරපු ටික A කුලකයට අයිති. පාඩ කරපු ටික B කුලකයට අයිති. හැබැයි C කුලකයට පොඩ්ඩක්වත් අයිති නැහැ. එහෙනම් C ට අයිති නැහැ. මේ ටික Aට විතරක් අයිති
මේ ටික b ට විතරක් අයිති මේ ටික a ටයි b ටයි දෙන්නටම අයිති. ඒතර a ටයි b ටයි අයිති ඔක්කොම ටික පාඩ කරලා. හැබැයි c වලට අයිති ඒවා ටිකක්වත් පාඩ කරලා නැහැ. එහෙනම් ඒක ලියන්න ඕන පාඩ කරලා තියෙන ab දෙකේ එකතුවනේ. ab දෙකේ එකතුව තමයි පාඩ කරලා තියෙන්නේ. එහෙනම් a මේලේ b කියලා ලියනවා. පාඩ කරපු ටික a මේලේ b. හරි? ඒකට දානවා වරහණක් කුලක දෙකක් තියෙනවා. C වලට අයිති නෑනේ. C වලට අයිති නැති නිසා C ඩෑෂ් කියලා ලියනවා. A මේලේ B කියන්නේ A ගේ B ගේ එකතුව. මේ C ඩෑෂ් කියන්නේ C ට අයිති නෑ. එතකොට A ටයි B ටයි දෙකටම අයිති වෙලා C ට අයිති නැති ප්‍රදේශය තමයි මේ පාට කරලා තියෙන්නේ. එතකොට මේ දෙක අතරට දාන්නත් ඕන ඡේදනය. ඔන්න වෙන් රූප සටහන් 7 ඉවරයි. හරි නේද? ඊළඟට ලියාගන්න මේ ප්‍රශ්නය පහත දී ඇති වෙන් රූප සටහන් වල පහත දී ඇති වෙන් රූප සටහන් වල දී ඇති ප්‍රදේශ අඳුරු කරන්න. පහත දී ඇති වෙන් රූප සටහන් වල දී ඇති ප්‍රදේශ අඳුරු කරන්න. පළවෙනි එක A ඡේදන B. A ඡේදන B. වෙන් රූප සටහන අඳගන්න පුළුවන් විදිහට කරන්න බලන්න.
4යි දෙන්නේ. විනාඩියක් දෙන්න කරන්න. හරි. දැන් ඉස්සර වෙලා අපි කරේ අඳුරු කරලා දුන්න ප්‍රදේශය අපි ලිව්වා. මේකෙදි ප්‍රදේශය දීලා අපි අඳුරු කරන්න ඕන. එතකොට දැන් A ඡේදන B කියලා ළමයි තියෙන්නේ. A B විතරයි C නෑ මේකේ. එහෙනම් A කුලකයයි B කුලකයයි විතරක් ගැන බලන්න. A ඡේදන B. ඡේදනය කියන්නේ මොකක්ද? පොදුයි. A ඡේදනය B කියලා කියන්නේ A කුලකයට හා B කුලකයට පොදු ප්‍රදේශය. Aටයි Bටයි දෙකටම පොදු කොතනද? මේක A කුලකය මේක B කුලකය. මෙතන Aටයි Bටයි දෙකටම පොදු නැහැ. මෙතන A කුලකයටත් අයිති B කුලකයටත් අයිති. මෙතනනේ පොදු තැන. එහෙනම් මෙන්න මේ පොදු ප්‍රදේශය පාට කරන්න ඕන. A ඡේදන B කිව්වහම Aටයි Bටයි පොදු ප්‍රදේශය පාට කරන්න ඕන. ඊළඟට බලන්න මෙන්න මේ වගේ ඒවා ළමයි. මේ දෙවෙනි එක තියෙන්නේ මේ වගේ එකක් එකපාර හොයාගන්න බැරි නම් මම ක්‍රමයක් කියලා දෙන්නම්. ඉස්සර වෙලාම බලන්න මේ වරහන් ඇතුලේ තියෙන්නේ මොකක්ද? A මේලය B. හරි. A මේලය B ඩෑෂ් තමයි වරහන් ඇතුලේ තියෙන්නේ. එතකොට A කියන්නේ මෙන්න මේ කුලකය. මෙයට එකේ බලන්න මම පෙන්න තැන බලන් ඉන්න ඕන. A මේලය B ඩෑෂ් නේ තියෙන්නේ. එතකොට A කියන්නේ මේ කුලකය. B කියන්නේ මේ කුලකය. A මේලය B කියන්නේ මොකක්ද? A කුලකයේ B කුලකයේ සියලුම ප්‍රදේශ ටික. හොඳට අහන් ඉන්න. A මේලය B ඩෑෂ් තමයි තියෙන්නේ. එතකොට A මේලය B කියන්නේ A කියන්නේ මේ කුලකය B කියන්නේ මේ කුලකය A මේලය B කියන්නේ A ගේ B ගේ මේ සියලුම ප්‍රදේශ එකතු මේ ඔක්කොම ටික. හැබැයි ඩෑෂ් නේ. ඩෑෂ් තියෙන්නේ. ඩෑෂ් දැම්මම මොකද කියන්නේ? A ටවත් B ටවත් අයිති නැහැ. Aටයි Bටයි අයිති නැති තැන. එහෙනම් Aටයි Bටයි අයිති නැහැ. මෙතන Aට අයිති, මෙතන Aටයි Bටයි දෙකටම අයිති, මෙතන Bට අයිති, මෙතන Bට අයිති. එහෙනම් Aටයි Bටයි දෙකටම අයිති නැහැ කිව්වහම මෙන්න මේ ටික තමයි Aටයි Bටයි දෙකටම අයිති නැත්තේ. අහන්නදලා පස්සේ කරන්න. මේ රතු පාටින් මම පාට කරේ A ඡේදන B ඩෑෂ්. හොඳේ. A ඡේදන B ඩෑෂ් තමයි මේ රතු පාටින් පාට කරේ. Aටයි Bටයි දෙකටම අයිති නැති ප්‍රදේශය. ඊළඟට තව කුලකයක් තියෙනවනේ C කියලා. C කියලා තව කුලකයක් තියෙනවා. මම C කුලකය කළු පාටින් පාට කරනවා.
ඔන්න C කුලකයේ කළු පාටින් පාට කරා. එතකොට මේ A ඡේදන B ඩෑෂ් කියන කුලකයේ රතු පාටින් මේකේ පාට කරලා තියෙන්නේ. C කියන කුලකයේ කළු පාටින් පාට කරලා තියෙන්නේ. මේ කුලක දෙක මැදට මොකද දාලා තියෙන්නේ? ඡේදනය. මේ කුලකයයි මැද්දට දාලා තියෙන්නේ ඡේදනය. ඡේදනය කියන්නේ පොදුයි කියන එකනේ. පොදුයි නම් මේ මම මෙතන පාට කරපු එකේ පොදුයි නම් පාට දෙකෙන්ම පාට වෙලා තියෙන්න ඕන. මේ A ඡේදන B ඩෑෂ් කියන කුලකයටයි C කියන කුලකයටයි පොදුයි නම් මේකේ පාට දෙකෙන්ම පාට වෙලා තියෙන්න ඕන. පොදුයි කිව්වොත් පාට දෙකෙන්ම පාට වෙච්ච ටික තමයි ගන්නෙ. මෙන්න මේ ටික බලන්නකෝ. මේ ටික කළු පාටෙමුත් පාට වෙලා රතු පාටෙනුත් පාට වෙලා. වටේ ටික රතු පාට විතරයි. මේ ටික කළු පාට විතරයි. හැබැයි මෙන්න මේ කොටස රතු පාටෙනුත් පාට වෙලා කළු පාටෙනුත් පාට වෙලා පාට දෙකෙන්ම පාට වෙලා. පාට වෙලා කියන්නේ පාට දෙකෙන්ම මේක තමයි පොදු ප්‍රදේශය. එහෙනම් අපි මේ වෙන් රූපේ අදාළ තැන පාට කරන්න ඕන. මෙන්න මේ පාට දෙකෙන්ම පාට වෙච්ච එක. සමහර අයට මේක එකපාර හිතා ගන්න පුළුවන්. A මේලේ B කියන්නේ Aටයි Bටයි අයිති. ඩෑෂ් කියන්නේ Aටයි Bටයි දෙකටම අයිති නෑ. ඡේදනය C. ඒ කියන්නේ Aටයි Bටයි දෙකටම අයිති නැතුව Cට අයිති මොකක්ද කියන එක. එහෙම තේරිච්ච අයට එකපාර මේක පාට කරන්න පුළුවන්. Aටයි Bටයි දෙකටම අයිති නැතුව Cට අයිති මේ ටික. ඒ නිසා මේක පාට කරන්න පුළුවන්. එහෙම එකපාර බැරි කෙනෙක් ඉන්නවා නම් මේ දෙක වෙන් කරගන්න වෙන වෙනම පාට කරන්න වෙන් රූපයක. ඊට පස්සේ පොදු කොටස නිසා පාට දෙකෙන්ම පාට වෙච්ච කොටස මෙතන පාට කරගන්න. දැන් තුන්වෙනි එක හිතා ගන්න පුළුවන් ඔයාලට. තුන්වෙනි එකේ A මේලය C ඩෑෂ්. A කියන්නේ මේ කුලකය. A කියන්නේ මේ කුලකය. C කියන්නේ මේ කුලකය. එහෙනම් A මේලේ C ඩෑෂ් කියන්නේ මොකක්ද? Aටයි Bටයි Aටයි Cටයි දෙකටම අයිති නෑ. හැබැයි ඡේදනය B Bට අයිති. Aටයි Bටයි Aටයි Cටයි දෙකටම අයිති නැතුව Bට අයිති. Aටයි Cටයි දෙකටම අයිති නැතුව Bට අයිති. මෙන්න මේ මැද ප්‍රදේශය. ඔය ටික පාට වෙන්න ඕන. Aට අයිතිත් නෑ Cට අයිතිත් නෑ Bට අයිති. එතන මැද කොටස තමයි පාට කරන්න ඕන. ඊළඟට මේ කොටස A මේලය B මේලය C. A මේලය B මේලය C. මේලය කියන්නේ එකතුව. ඔක්කොම කියන එක අදහස. සියලු ප්‍රදේශ කියන අදහස. එතකොට A මේලය B මේලය C කියන්නේ Aටයි Bටයි Cටයි ඔක්කොටම අයිති. නම් ඔක්කොටම අයිති කිව්වහම සම්පූර්ණ මේ කොටසම පාට කරන්න ඕන. මේලය කියන්නේ එකතුව. A ගේ B ගේ C ගේ සියලුම ප්‍රදේශවල එකතුව. ඔක්කොම ටික පාට කරනවා. හරි. තව හතරයි දෙන්නේ. ඊළඟ ආකාරය පස්වෙනි කොටස
මේ හතරත් කරන්න බලන්න ඉක්මනට. එච්චරයි ආයෙ වෙන රූප සරහන් පාට කරන්න දෙන්නේ නැහැ. චූටි වෙලාවක් දෙන්නම් කල්පනා කරලා කරන්න. හරි නේද? දැන් බලන්න මේකේ A ඡේදන B ඡේදන C. A ඡේදන B ඡේදන C. ඡේදනය කියන්නේ පොදුයි කියන එක. එතකොට A ටයි B ටයි C ටයි තුනටම පොදුයි. A ඡේදන B ඡේදන C. A ටයි B ටයි C ටයි තුනටම පොදුයි. තුනටම පොදු කොතනද? A කිව්වහම මේ කුලකය, B කිව්වහම මේ කුලකය, C කිව්වහම මේ කුලකය. එතන මෙන්න මේ මැද C ටත් අයිති, B ටත් අයිති, A ටත් අයිති. ඒ කියන්නේ තුනටම පොදුයි. ඒ නිසා ඔයාලා පළවෙනි එකේ පාඩ කරලා තියෙන්න ඕන මෙන්න මේ කොටස. කුලක තුනටම පොදු ප්‍රදේශය. ඊළඟට දෙවෙනි එක B ඡේදන C dash. B ඡේදන C dash. B කියන්නේ B ට අයිති වෙන්න ඕන. ඡේදනය C dash. C ට අයිති නැති වෙන්න ඕන. B ට අයිති වෙන්න ඕන, C ට අයිති නැති වෙන්න ඕන. B ඡේදන C dash. එතන B කියන්නේ මේ කුලකය. B කියන්නේ මේ කුලකය. C කියන්නේ මේ කුලකය. එතන C dash කියන්නේ මොකක්ද? C කුලකයට අයිති නැහැ. එහෙනම් C ට අයිති නැතුව B ට අයිති. C ට අයිති නැත්නම් කොහෙත්ම C ඇතුළ පාට වෙන්න බෑ. එතන C ට අයිති නැතුව B ට අයිති කොතනද? මෙන්න මේ වටේ ප්‍රදේශය. මේක බලන්න. මේ මම පාට කරපු ටික බලන්න. මේ පාට කරපු ටික C ට අයිති නෑ. C dash B ට අයිති. ඒ නිසා B. B ඡේදන C dash කියලා තමයි එන්නේ. මේකත් මම ඕනනම් වෙන වෙන රූපයක පොඩ්ඩක් කියලා දෙන්න. මේක බලන්න. මෙතන A කියලා තියෙනවනේ එකක් මේ. A කියලා කුලකයක් තියෙනවනේ. A කියන කුලකය මම පාට කරන්නම්. රතු පාටේ. හරි. A කියන කුලකය රතු පාටෙන් පාට කරනවා. මේකනේ A කියන කුලකය. ඉතින් A කුලකය මම රතු පාටෙන් පාට කරනවා. ඔන්න A කුලකය පාට කරා. ඊළඟට මෙතන තියෙනවා B මේලය C dash. B මේලය C dash. B මේලය C. B මේලය C කියන්නේ මොකක්ද? B ටයි C ටයි දෙකටම අයිති. dash කියන්නේ අයිති නැති. B ටයි C ටයි දෙකටම අයිති නැති. එතකොට C කියන්නේ මේ කුලකය, B කියන්නේ මේ කුලකය. B ටයි C ටයි දෙකටම අයිති නැත්තේ පිට ටික. මෙන්න මේ ටික. මම ඒ ටික කළු පාටෙන් පාට කරනවා.
කළු පාටින් පාට කරේ බීටයි සීටයි දෙකටම අයිති නැති ටික. දැන් ඉස්සෙල්ලා වගේම මේ දෙක අතරට මොකද දාලා තියෙන්නේ ඡේදනය. මේ දෙක අතරට දාලා තියෙන්නේ ඡේදනය. ඡේදනය නම් පොදුයි. පාට දෙකෙන්ම පාට වෙලා තියෙන්න ඕනේ. මේකේ පාට දෙකෙන්ම කොහෙද පාට වෙලා තියෙන්නේ? පාට දෙකෙන්ම පාට වෙලා තියෙන්නේ මෙන්න මේ වටේ ප්‍රදේශයනේ. මේක පාට වෙලා තියෙන රතු පාටින් විතරයි. මේක පාට වෙලා තියෙන රතු පාටින් විතරයි. මේ වටේ මේ ටික කළු පාටින් රතු පාටින් දෙකෙන්ම පාට වෙලා එළිය කළු පාටින් විතරයි. එතකොට ඡේදනය තියෙන නිසා පාට දෙකෙන්ම පාට වෙච්ච පොදු ප්‍රදේශය ගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ කොටස තමයි ඔයාලා පාට කරලා තියෙන්න ඕන. ඔය ටික. ඒක අපිට මෙතනින් හිතා ගන්නත් පුළුවන් ඕන. ඒ ඡේදනය B මේලේ C ඩෑෂ් නේ. B මේලේ C කියන්නේ B ටයි C ටයි දෙකටම අයිති ඩෑෂ් කියන්නේ දෙකටම අයිති නෑ. ඒතර B ටයි C ටයි දෙකටම අයිති නැතුව Aට අයිති ප්‍රදේශය තමයි පාට කරන්න ඕන. B ටයි C ටයි දෙකටම අයිති වෙන්නේ නැතුව Aට අයිති මේ වටේ ටික විතරයි. ඒ නිසා ඒ කොටස තමයි ඔයාලා පාට කරන්න ඕන. අන්තිම එක නම් ලේසි. A මේලය B මේලය C. A ගේ B ගේ C ගේ එකතුව ඒ කියන්නේ ඔක්කොම ටික. හැබැයි ඩෑෂ් කියන්නේ A ගේ B ගේ C ගේ එකතුවට අයිති නැහැ. ඩෑෂ්. එහෙනම් A ටයි B ටයි C ටයි එකකටවත් අයිති නැති වටේ ටික තමයි ඔයාලා පාට කරන්න ඕන. ඔය විදිහට. වටේ ටික පාට කරන්න ඕන. හරි අඩුපාඩු තියෙන අය ඉන්නවනම් ඉක්මනට ඔය ටික හදාගන්න. අපි ඊළඟ කොටසට යමු ඊට පස්සේ. හරි ඊට පස්සේ ඔයාලගේ පොතේ නැහැ මේවා මාතෘකාවක්. හැබැයි ඒ වගේ ප්‍රශ්න දීලා තියෙනවා. ඒ නිසා මම ඒක වලට මාතෘකාවක් විදිහට දීලා කියලා දෙන්නම් කරන විදිය ලියාගන්න. වෙන් රූප සටහනක් තුල වෙන් රූප සටහනක් තුල ඇති ප්‍රදේශ වාචිකව විස්තර කිරීම වෙන් රූප සටහනක් තුල ඇති ප්‍රදේශ වාචිකව විස්තර කිරීම. හරි ඊට පස්සේ මේ වගේ වෙන් රූපයක් ඇඳගන්න.
ඔයාලා වෙන් රූපේ ඇඳගෙන චූටි ඉන්ටර්වල් එකක් ගන්න විනාඩි 5ක වගේ. ඒ කියන්නේ 10:32යි වෙලාව. 10:40ට පටන් ගමු. පටන් ගන්න මේ ටික කියලා දෙනවා ඔයාලට. ඉක්කොට මේක ඇඳ ගන්නකෝ.